ජාත්‍යන්තර වෙළඳාම සම්බන්ධ වීඩියෝ පාඩම් මාලාවේ තවත් එක පාඩමකට තමයි අද දවසේ ප්‍රවිෂ්ඨ වෙමින් ඉන්නේ. අපි මේ ජාත්‍යන්තර වෙළඳාම යටතේ මේ වෙනකොට කොටස් දෙකක් අවසන් කරලා තියෙනවා. එක කොටසක් තමයි ජාත්‍යන්තර වෙළඳාම හැඳින්වීම, වෙළඳාමට පදනම් වන න්‍යායන්, අභ්‍යන්තර හෝමාරු අනුපාත, ජාත්‍යන්තර හෝමාරු අනුපාත වගේ සංකල්ප. දෙවෙනි වීඩියෝ හරහා අපි කතා කරා ආරක්ෂණය කියන මාතෘකාව ප්‍රධානම කතා කරන අතරතුර වෙළඳ අනුපාතය මේ වගේ සංකල්ප සඳහා අපි අවධානය යොමු කරා. අද දවසේ මේ වීඩියෝවෙන් මගේ අවධානය යොමු වෙන්නේ තවත් වැදගත් පාඩමක්, තවත් වැදගත් කොටසක් මේ ගෙවුම් ශේෂ ලේඛනය. අපි ශ්‍රී ලංකාවේ විදේශ වෙළඳාම් කතා කරාට පස්සේ අද ගෙවුම් ශේෂ ලේඛනයට සම්බන්ධයි. ගෙවුම් ශේෂ ලේඛනය සහ විනිමය අනුපාත කියන කොටස සාකච්ඡා කරන්න තමයි අද දවසේ මම මගේ අවධානය මේ යොමු කරමින් ඉන්නේ. ඒ නිසා අද දවසේ අපි ඉගෙන ගමු පාඩම. මොකක්ද අපේ පාඩම? ගෙවුම් ශේෂ ලේඛනය සහ විනිමය අනුපාත. මේ සම්බන්ධනොත් විභාග ප්‍රශ්න, පසුගිය විභාග ප්‍රශ්න බලද්දී විශාල ප්‍රශ්න ප්‍රමාණයක් මේ පාඩම ආශ්‍රිතවත් විමසීමට ලක් කරලා තියෙනවා. අන්තර්ජාතික වෙළඳාම යටතේ ගෙවුම් ශේෂ ලේඛනය. අපි මේ ගෙවුම් ශේෂ ලේඛනය කියන්නේ මොකක්ද කියන තැන ඉඳන් අපි අධ්‍යයනය කළ යුතුයි. ලංකාවේ ගෙවුම් ශේෂ ප්‍රශ්නය කියන තැනට එනකම්. මේක සරලයි අපි ඉගෙන ගත්තොත් ඉතාම පහසු විභාගයේදී අනිවාර්යෙන් ලකුණු ලබාගත හැකි කොටසක් බවට පත් වෙනවා. මොකද්ද ගෙවුම් ශේෂ ලේඛනය කියලා කියන්නේ? අපි දරුවනේ ශ්‍රී ලංකාවේ විදේශ වෙළඳාම යටතේත් අපි කතා කරා. ශ්‍රී ලංකා විදේශ වෙළඳාමේදී ශ්‍රී ලංකාව අපනයනය කරන ලබන භාණ්ඩ වර්ග පිළිබඳව. අපි තේ යවනවා, ඇඟලුම් යවනවා, පොල් යවනවා, මැණික් ආශ්‍රිත නිෂ්පාදනය යවනවා. අපනයන තියෙනවා. ඒ වගේම අපි ආනයනය කරනවා, khනිජ තෙල් ආනයනය කරනවා, පොහොර ආනයනය කරනවා, යන්ත්‍ර සූත්‍ර ආනයනය කරනවා. මේ වගේ භාණ්ඩ ප්‍රමාණයක් තියෙනවා අපි ආනයනය කරන ලබන භාණ්ඩ. ඒතකොට මේ භාණ්ඩ අපනයන ආනයන හරහා මොකද්ද සිද්ධ වෙන්නේ? අපි භාණ්ඩ අපනයනය කරොත් අපිට මුදල් ලැබෙනවා රටට. අපි තේ යවුවොත් අපිට ඩොලර් ලැබෙනවා. ඒ වගේම අපි භාණ්ඩ ආනයනය කරොත් අපි මේ භාණ්ඩ වලට මුදල් ගෙවන්න ඕන. අපෙන් වියදමක් එළියට යනවා. ඒ නිසා මේ ගෙවුම් ශේෂ ලේඛනයක් කියලා කියන්නේ මේ මෙන්න මේ ගනුදෙනු ටික සටහන් කරන ගිණුම. ජාත්‍යන්තර වෙළඳාමේ සිදුවන සියලු ගනුදෙනු ගෙවුම් ශේෂ ලේඛනයක අන්තර්ගත කිරීම අනිවාර්යෙන් සිදුවන දෙයක්. එහෙනම් විදේශ වෙළඳාමේදී විදේශ මුදල් ලැබීම් ගෙවීම් ඒ වගේම ලැබීම් ගෙවීම් වලට සමාන නැත්නම් හිඟයක් තියෙනවා නම් ඒ හිඟය තුලණය කරගන්නේ කොහොමද? හිඟය පියෝගන්නේ කොහොමද කියන ආකාරය තමයි ගෙවුම් ශේෂ ලේඛනයක කතා කරන්නේ. එතකොට මොනවද ගෙවුම් ශේෂ ලේඛනයක අන්තර්ගත ගනුදෙනු? ගෙවුම් ශේෂ ලේඛනයක තියෙනවා භාණ්ඩ හා සේවා අපනයන ආදාය ආනයන කරොත් ඒවට අදාළ ගනුදෙනු, ආදායම් ලැබීම් ගෙවීම්, වත්කම් ධනය මේ වගේ දේවල් ලැබීම් ගෙවීම්, මූල්‍ය වත්කම් ආශ්‍රිත ගනුදෙනු, නිෂ්පාදනය කළ මූල්‍ය නොවන වත්කම්. අපි මේවා එකින් එක වීඩියෝ මේ අනාගතයේදී සාකච්ඡා කරමු. ඔයගොල්ලන්ට පේනවා මෙතන බැර කියලා වචනය. ද්විත්ව සටහන් මූල ධර්මය ගිණුම් කරණයේ විෂය ඉගෙන ගන්න දරුවෝ හැම කෙනෙක්ම දන්නවා උසස් පෙළ වාණිජ්‍ය විෂය ධාරාව හදාරනයි. කලා විෂය ධාරාව හදාරන දරුවොත් ඒගොල්ලෝ සාමාන්‍ය පෙළට ගිණුම් කරණයට ආශ්‍රිත යම් දේවල් ඉගෙනගෙන තියෙනවා නම් මේ හරබැර පිළිබඳ අවබෝධයක් ඇති. සරලවම කිව්වොත් ද්විත්ව සටහන් මූල ධර්මය අපි ගත්තොත් එහෙම ඕනෑම ගනුදෙනුවකට තියෙනවා ද්විත්ව ස්වරූපයක්. ඒ ගනුදෙනුව සටහන් දෙකක් විදිහට තියන්න පුළුවන්. මම මේකට මෙහෙම සරල උදාහරණයක් දෙන්නම්. අපි කඩේට ගිහිල්ලා පර්ස් එකේ තියෙන සල්ලි ටික දීලා කඩෙන් භාණ්ඩයක් මිලදී ගන්නවා. ඕකට ද්විත්ව සටහනක් අපි නිර්මාණය කරමු. අපි මේ පර්ස් එකෙන් රුපියල් 500ක් දුන්නා. දිගිල වෙලා රුපියල් 500කට අපි හිතමු ට්‍රවුසර් එක මොකක් හරි ගත්තා කියලා. එහෙනම් ට්‍රවුසරේ වටිනාකම රුපියල් 500යි. එහෙනම් එක පැත්තකින් අපෙන් එළියට ගියා 500ක් අපිට රුපියල් 500ක භාණ්ඩයක් අපි ගාවට ආවා. වෙළඳසල් හිමියයි පැත්ත බැලුවොත් වෙළඳසල් හිමියගෙන් භාණ්ඩයක් එළියට ගියා රුපියල් 500ක ඊට සමාන ලාච්චුවට රුපියල් ප්‍රමාණයක් ආවා. එහෙනම් දැන් ඔයාලට තේරෙනවා මොකද්ද මේ ද්විත්ව සටහනක් කියලා කියන්නේ. මේ ද්විත්ව සටහන් ක්‍රමයට අනුව තමයි මේ BPM 6 කියන අලුත් ආකෘතිය තුල
ගිණුම් කටයුතු තියන්නේ. ඒතර මේ හැම දෙයකටම හරබැර සටහනක් තියෙනවා. මම පොඩි ෂෝට් කට් එකක් කියලා දෙන්නම්. මේක තමයි විභාගෙදී පහසුම ක්‍රමය. මේ ඕනෑම ගනුදෙනුවක් නිසා අපේ රටට සල්ලි ලැබෙන්න පුළුවන්. සල්ලි ලැබුණොත් එහෙම හොඳට මතක තියාගන්න මූල්‍ය ගිණුමේ මුදල් හා තැන්පතු හර ඔච්චර අපි මතක තියාගන්න ඕනේ. මූල්‍ය ගිණුමේ මුදල් හා තැන්පතු හර සල්ලි හම්බුනොත් අපිට. අපෙන් සල්ලි එළියට ගියොත් මූල්‍ය ගිණුමේ මුදල් හා තැන්පතු ගිණුම බැහැ. එහෙනම් ඒ සටහන තියලා අනිත් ඕනම සටහනක් තියන්න. කිසි ගැටලුවක් නැහැ. අපි අපනයනය කරා තේතොගයක් ඩොලර් 500ක් අපිට හම්බුණා. එහෙනම් මුදල් හා තැන්පතු ගිණුම හර වෙනත් ගිණුමක් මොකක් හරි බැහැ. අපේ රටෙන් අපි අපනයනය කරා ඇඟලුම් ආදායමක් ආව ඩොලර් 100ක මුදල් හා තැන්පතු හර අනිත් ගිණුම බැහැ. පිටරට ඉන්න කෙනෙක් අපිට සල්ලි එව්වා සල්ලි ආවා මුදල් හා තැන්පතු හර වෙනත් ගිණුමක් බැහැ. හරි අපිට පොලි හම්බුණා විදේශීය බැංකුවකින් මුදල් හා තැන්පතු හර වෙනත් ඕනම ගිණුමක් වෙනත් ගිණුමක් බැහැ. මොකද්ද බැර වෙන ගිණුම කියන එක මම දැන් මේ කියන්නම්. අනිත් දිත්ත සටහනේ අනිත් පැත්ත. ඔව් දැන් මේ බලන්න භාණ්ඩයක් සේවාව වත්කමක් රටෙන් වෙනත් රටකට බැහැර වෙන විට බැහැර වෙනවා කියන්නේ අපි විකුණලා අපි ආදායමක් අරගෙන. එහෙනම් මුදල් හා තැන්පතු හර වුණා වගේම අදාළ ගිණුම බැර වෙනවා. එහෙනම් භාණ්ඩ ගිණුමක් නම් භාණ්ඩ නම් අපි මේ අපනයනය කරේ භාණ්ඩ ගිණුම බැර. එහෙනම් ඔන්න උදාහරණයක් කියනවා ශ්‍රී ලංකාවේ ඇඟලුම් අපනයනය කළ විට එම වටිනාකම ජංගම ගිණුමේ බැර සටහනක් ලෙස ඇතුළත් කළ යුතු වේ. හර භාණ්ඩයක් සේවා වත්කමක් තම රටට වෙනත් රටකින් ලැබෙන විට එම අයිතමේ වටිනාකම හර වටිනාකම ලෙස. මම මොකද කිව්වේ ඉස්සලා මුදල් හා තැන්පතු ගිණුම එහෙනම් අනිවාර්යෙන් බැර වෙන්න ඕන. අපෙන් එළියට සල්ලි ගියා. අපෙන් එළියට සල්ලි ගියා නම් මුදල් හා තැන්පතු ගිණුම බැර කරලා අනිත් සටහන හර කරන්න. ඔන්න හර කරන්න ඕන දේ ගැන මෙතන කියන. මොකද්ද හර කරන්නේ? භාණ්ඩයක් සේවාව වත්කමක් තම රටට වෙනත් රටකින් ලැබෙන විට එම අයිතමේ වටිනාකම හර සටහන ලෙස සටහන් කළ යුතුයි. මැද පෙරදිගින් khනිජ තෙල් ආනයනය කරනකොට මුදල් හා තැන්පතු ගිණුම බැර කරලා ජංගම ගිණුමේ මේ වෙළඳ ගිණුම හර කරන්න ඕන. හරි? මෙන්න මේ කාරණය තමයි මේ හර බැර කතාව තුළ අන්තර්ගත වෙලා තියෙන්නේ. හරි. ඔයගොල්ලන්ට බෝඩ් එකේ පේනවා දිත්ත සටහනක් තියන්න අවශ්‍ය කරන ස්ටේට්මන්ට් දෙකක්. දැන් මට අවශ්‍ය වෙන්නේ මෙන්න මේ ගිණුම ගැන කියන්න. මොකද්ද? මූල්‍ය ගිණුමේ මුදල් හා තැන්පතු. මූල්‍ය ගිණුමේ මුදල් හා තැන්පතු. ඕක ගැන කියන්නයි මම මේ යන්නේ. හරි. එහෙනම් මම කිව්ව කාරණේ මොකද්ද? රටට සල්ලි ආවොත් මුදල් හා තැන්පතු හර. හරි බලන්න. චීන ජාතිකික ඩොලර් මිලියන 100ක කොටස් වෙළඳපොලෙන් මිලදී ගන්න. අපි කොටස් වෙළඳපොලෙන් කොටස් මිලදී ගත්තොත් අපේ රටට සල්ලි එනවා. එහෙනම් මූල්‍ය ගිණුමේ මුදල් හා තැන්පතු ගිණුම හර. අපිට සල්ලි ආවා. අනික් ගිණුම වෙන ඕනම ගිණුමක් බැර කරන්න පුළුවන්. ඒ ගිණුම ගැන මම දැන් කියන්න යන්නේ නැහැ. මොකද තවම ගෙවුම් ශිෂ්‍ය ලේඛනයේ ව්‍යුහය ඔයාලට උගන්වලා නැහැ. හරි. මැද පෙරදිග රැකියාව නියුතු ශ්‍රමිකයෙකු ඩොලර් 500ක් ශ්‍රී ලංකාවේ ඥාතියෙකුට එවීම. අපිට ඇවිල්ලා සල්ලි. එහෙනම් මූල්‍ය ගිණුමේ මුදල් හා තැන්පතු හර. හරි. අපි කිව්වොත් ශ්‍රී ලංකාව ඩොලර් 500ක බොරතෙල් මිලදී ගැනීම. දැන් අපි පිටරටින් බාන්න මිලදී අරන්. එහෙනම් මූල්‍ය ගිණුමේ මුදල් හා තැන්පතු අපේ රටෙන් සල්ලි එළියට ගිහිල්ලා. මුදල් හා තැන්පතු බැර. දැන් ඔයාලට තේරෙනවා ඇති මේ හර සටහන් සහ බැර සටහන්. එහෙනම් විදේශීය රටකින් අපේ රට සල්ලි ආවොත් මුදල් හා තැන්පතු හර, අපේ රටින් එළියට ගියොත් මුදල් හා තැන්පතු බැර. ඉතින් මේකේ අනිත් සටහන වෙනත් ගිණුමකට යනවා. බොරතෙල් එන්නේ ජංගම ගිණුමට. ජංගම ගිණුම අපි කියනවා වෙළඳ ගිණුම කියලා. එහෙනම් වෙළඳ ගිණුම හර. හරි? රැකියාවේ නියුක්ති කෙනෙක් ගෙවන සල්ලි අපි දාන්නේ ද්විතීයික ආදායම් ගිණුම. එහෙනම් මේකේ දෙවෙනි සටහන ජංගම ගිණුමේ ද්විතීයික ආදායම් ගිණුම බැර. ඒ විදිහටයි අපි යන්නේ.
හරි අපි ඒක ගෙවුම් ශේෂ ලේඛනයේ view ඉගෙන ගැනීමත් එක්ක කතා කරමින් යමු. හරි. මම හිතනවා දැන් ඔයගොල්ලන්ට අවබෝධ වුණා මේ හර බැර කියන සටහන් කොහොමද තියන්නේ කියන කාරණේ. අපි ඉදිරියට ගමන් කරමු. එතකොට මොනවද ගෙවුම් තුලන ලේඛනයක ඇතුළත් වෙන ගනුදෙනු? විශේෂයෙන්ම දරුවනේ ගෙවුම් ශේෂ ලේඛනයක අපි ඇතුළත් කරන ගනුදෙනු. එතකොට භාණ්ඩ හා සේවා නම් අපි අපනයන යානනය කරන්නේ ඒවා තියෙනවා. භාණ්ඩ හා සේවා නැතුව අපි හිතන්නේ මොනවා හරි අපේ රටේ සේවාවක් සපයනවා කියලා. ගුවන් තොටුපළ වෙන්නුලා වරාය ඒවා සේවානේ. එතකොට මේ සේවයක් සැපියුවොත් ආදායම් ලැබෙනවා. අන්න ඒ වගේ ගනුදෙනු. ඊළඟට අපිට පිට රටින් අපිට පරිත්‍යාග හම්බ වෙනවා ධනය. ඒ වගේ දේවල්. ඊළඟට අපි ඔය කීර්ති නාමය, පේටන් බලපත්‍ර මෙන්න මේ වගේ දේවල්. ඊට පස්සේ සබ්සෙන්ඩ් පුළුවන් මූල්‍ය වත්කම් කියන જાතිය අපි ස්වෛරීත්ව බැඳුම් කර අරන් තියනවා වෙන මොනවා හරි අන්න ඒ වගේ. ඒතකොට මේ ජාත්‍යන්තර වෙළඳාමට සම්බන්ධ යම් ගනුදෙනුවක් වේද ඒ සියලුම වටිනාකම් මෙතනදී අපි සටහන් කරනු ලබනවා. හරි. එහෙනම් දැන් මම එන්න යන්නේ ගෙවුම් ශේෂ ලේඛනයේ ඇතුළත් ගිණුම්. ගෙවුම් ශේෂ ලේඛනයේ ඇතුළත් ගිණුම් ප්‍රධාන ගිණුම් තුනකට අපි කතා. එකක් තමයි ජංගම ගිණුම. දෙවෙනි එක ප්‍රාග්ධන ගිණුම, තුන්වෙනි එක මූල්‍ය ගිණුම. ජංගම කියන්නේ දීර්ඝකාල බලපෑම් රහිත එදිනෙදා නැවතත් සිදුවන ගනුදෙනු තමයි ජංගම ස්වරූපයේ ගනුදෙනු. උදාහරණයක් ගත්තොත් අපි අදත් තෙල් ආනයනය කරනවා, ලබන මාසෙත් තෙල් ආනයනය කරනවා. හැබැයි අපි පේටන් බලපත්‍රයක් ගත්තොත් මේ මාසෙත් අරගෙන ලබන මාසෙත් ගන්නවද? නෑනේ. අන්න එහෙනම් ජංගම සහ ප්‍රාග්ධන වල වෙනස. එහෙනම් ජංගම ගිණුම කියන එකේ අපි ඇතුළත් කරන්නේ මොනවද? එදිනෙදා සිදුවන අනිකුත් ගනුදෙනු මොනවද? ඔයගොල්ලන්ට ස්ක්‍රීන් එකේ පේනවා ජංගම ගිණුමේ නැත්නම් අපි වර්තන ගිණුමේ ප්‍රධාන උපගිණුම් තුනක් තියෙනවා. මේක අපිට හතරක් විදිහට කඩන්න පුළුවන්. භාණ්ඩ ගිණුම වෙනමත්, සේවා ගිණුම වෙනමත් ගැලෙව්වොත්. ඒතර භාණ්ඩ හා සේවා ගිණුම තියෙනවා. ප්‍රාථමික ආදායම් කියලා ගිණුමක් තියෙනවා. ද්විතීයික ආදායම් ගිණුම කියලා එකක් තියෙනවා. ඒතර මම සාරාංශයක් බෝඩ් එකේ ඇන්දොත් එහෙම ගෙවුම් ශේෂ ලේඛනයේ ආකෘතිය මට ආකෘතිය අඳින්න වෙන්නේ මෙන්න මේ ආකාරයට. ගෙවුම් ශේෂ ලේඛනය ප්‍රධාන ගිණුම් තියෙනවා තුනක්. ජංගම ගිණුම, ප්‍රාග්ධන ගිණුම, ඊළඟට මූල්‍ය ගිණුම. ජංගම ගිණුම, ප්‍රාග්ධන ගිණුම හා මූල්‍ය ගිණුම කියලා ප්‍රධාන ගිණුම් තුනක් තියෙනවා. ජංගම ගිණුමේ තියෙනවා උපගිණුම් හතරක් ඕනනම් භාණ්ඩ ගිණුම, සේවා ගිණුම, ප්‍රාථමික ආදායම් ගිණුම, ද්විතීයික ආදායම් ගිණුම. එහෙනම් ඔන්න ගෙවුම් ශේෂ ලේඛනයේ ආකෘතිය. මොනවද? ජංගම, ප්‍රාග්ධන සහ මූල්‍ය කියලා ප්‍රධාන ගිණුම් තුනක් තියෙනවා. ජංගම ගිණුමේ උපගිණුම් තියෙනවා හතරක්. එකක් භාණ්ඩ, අනික සේවා, අනික ප්‍රාථමික ආදායම්, අනික ද්විතීයික ආදායම්. ඒතකොට භාණ්ඩ හා සේවා කියන ද්විත්වය අපි එකට සම්බන්ධ කරලා එක ගිණුමක් විදියට කිව්වොත් මේකට අපිට ඕනනම් කියන්න පුළුවන් භාණ්ඩ හා සේවා ගිණුම කියලා. භාණ්ඩ හා සේවා ගිණුම කියලා කිව්වොත් ජංගම ගිණුමේ ගුණ ගිණුම් තුනයි. හරි. අපි දැන් මේ එකිනෙක ගිණුම් පිළිබඳව වෙන වෙනම කතා කරන්න උත්සාහ කරමු. භාණ්ඩ හා සේවා ගිණුම. ඉතලා භාණ්ඩ කියන්නේ මොකද්ද? භාණ්ඩ කියන්නේ භෞතිකව ඇහැට පේන කියන එකනේ. එහෙනම් භාණ්ඩ ගිණුමේ තියෙනවා ලෝකයේ එක් රටක් අනෙකුත් රටවල් සමග සිදු කරන භාණ්ඩ අපනයන හා ආනයන සටහන් කරන ගිණුම භාණ්ඩ ගිණුම ලෙස හැඳින්වෙනවා. අපි තේ යවනවා, ඇඟලුම් යවනවා, වාහන ගෙන්නනවා, ඉන්ධන ගෙන්නනවා, මේ ඔක්කොම ද්‍රව්‍ය භාණ්ඩ. ඒතර භාණ්ඩ ආනයන අපනයන තමයි භාණ්ඩ ගිණුමේ සටහන් කරන්නේ. මෙම වෙළඳ ගිණුම භාණ්ඩ ගිණුමට අපි වෙළඳ ගිණුම කියනවා. මෙම වෙළඳ ගිණුම මූල්‍ය නොවන රත්රන් පෞද්ගලික අංශයේ වත්කමක් ලෙස සටහන් වේ. මේ මොකද්ද කියන්නේ? අපි මුදල් විදිහට ගේන රන් අපි සටහන් කරන්නේ මූල්‍ය ගිණුමේ. හැබැයි අපි එදිනෙදා පරිභෝජනයේට අපේ ඥාතීන් විදේශගත වෙලා ඉන්න අය එනකොට අරන් එන ඒවා ඒ වගේ දේවල් අපි සටහන් කරන්නේ මෙන්න මේ ජංගම ගිණුමේ. මොකක් විදිහටද සටහන් කරන්නේ? ජංගම ගිණුමේ ගනුදෙනුවක් විදිහට තමයි අපි සටහන් කරන්නේ. එහෙනම් මූල්‍ය නොවන රන් කොහෙට දෙන්නේ? වෙළඳ ගිණුමට. වෙළඳ ගිණුමට තමයි මූල්‍ය නොවන රන් අපිට එන්නේ. එහෙනම් වෙළඳ ශේෂ්ත්‍රය අපිට හොයාගන්න පුළුවන් භාණ්ඩ අපනයන, භාණ්ඩ ආනයන. සේවා
මොනවද සේවා කියලා කියන්නේ? සේවා කියලා කියන්නේ භෞතික පැවැත්මක් නැති දේවල්. ඔයාලට පේනවා මෙතන වරාය සේවා තියෙනවා. sannivedana සේවා තියෙනවා. සංචාරක සේවා තියෙනවා. මූල්‍ය සේවා තියෙනවා. රක්ෂණ සේවා තියෙනවා. ඒගොල්ලෝ මෙව ඔක්කොම සේවා. මෙව භෞතිකව පේන්නේ නැහැ. හැබැයි අපි භාණ්ඩයක් විදේශීය රටකට යවනකොට අපි මේ සේවාවන් ලබා ගන්නවා. අපි ඇමරිකාවේ වරායක් පාවිච්චි කරනවා. ඒ වගේම විදේශීය රටවල් වල අපේ රටට එනකොට ඒගොල්ලෝ අපේ රටේ වරාය සේවා ගන්නවා. ඒතර අපි පිට රටින් වරාය සේවා ගත්තොත් අපි ගෙවන්න ඕන. අපේ රටේ වරාය ගත්තොත් අපිට ආදායමක් එනවා. එහෙනම් මෙන්න මේ ගනුදෙනු සටහන් කරන ගිණුම තමයි සේවා ගිණුම කියලා කියන්නේ. සේවා ගිණුමට පහත් සඳහන් සංරචක අයත් වේ. මොනවද? සංචාරක, මුහුදු ප්‍රවාහන, ගුවන් ප්‍රවාහන, මූල්‍ය සේවා, විදුලි සංදේශ, රක්ෂණ මේ සියල්ලක්ම අපි දාන්නේ මොනවටද? සේවා ගිණුමට. එහෙනම් දැන් ජංගම ගිණුමේ උපගිණුම් දෙකක් දානවා. භාණ්ඩ ගිණුමයි සේවා ගිණුමයි ගැන දානවා. ඊළඟට අපි යමු ප්‍රාථමික ආදායම් ගිණුම. මොකද්ද ප්‍රාථමික ආදායම් ගිණුම කියලා කියන්නේ? ප්‍රාථමික ආදායම් ගිණුම. මේකේ තියෙන්නේ ආදායම්. එහෙනම් ඉස්සරහට භාණ්ඩ ආනයන අපනයන කරාට අපි මෙතන තියෙන සාධක ආදායම්. දරුවනේ මෙතන මෙහෙම හිතුවොත් අපි පිට රටක මුදල් ආයෝජනය කරනවා. බැංකුවක දානවා. අපිට පොලි ලැබෙනවා. පිට රට අය අපේ බැංකුවල දානවා. අපි පොලි ගෙවනවා. අපි විදේශීය කොටස් වෙනදපොළ කොටස් අරගෙන තියෙනවා. අපිට ලාභාංශ ලැබෙනවා. විදේශීය අය අපේ රටේ කොටස් මිලදී අරන් තියෙනවා. අපි ලාභාංශ ගෙනියන්න දෙන්න ඕන. එහෙනම් මෙන්න මේව සටහන් කරන ගිණුම තමයි ප්‍රාථමික ආදායම් ගිණුම. හොඳට මතක තියාගන්න හැබැයි විදේශීය රටවල් වලට ගිහිල්ලා නැහැ අපි. රටේ ඉඳගෙනයි මෙව උපයන්නේ. හරි. එහෙනම් මේ ගිණුමේ සටහන් කරන්න මොනවද? පොලි ලාභ ලාභාංශ ලැබීම්, පොලි ලාභ ලාභාංශ ගෙවීම වගේ දේවල්. නේවාසිකය. අපි රට අතහැරලා ගිහිල්ලා එළියට ගිහිල්ලා නැහැ. ඒ නිසාම පිට රට ගිය අපේ ඥාතීන් රෙමිටන්සස් කියන අපිට වෙන සල්ලි විදේශ ශ්‍රමික ප්‍රේෂණ ශ්‍රමික වැටුප් අපි මේකට අන්තර්ගත කරන්නේ නෑ. ඒගොල්ලෝ නිර්නේවාසිකයෝ කියලා අපි සැලකන නිසා. ඊළඟට එහෙනම් ද්විතීයික ආදායම් ගිණුම තියෙනවා. අපි අර නිර්නේවාසිකයෝ කියලා සැලකපු අය එවන සල්ලි අපි ද්විතීයික ආදායම් ගිණුමට දානවා. ඉතින් ඒක පෞද්ගලිකයි අපේ ඥාතීන් එවන සල්ලි. ඒ වගේම රජයට නිකන් ලැබෙන දේවල් තියෙනවා. රජය නිකන් දෙන දේවල් තියෙනවා. ඒවට අපි කියනවා නිල සංක්‍රාම කියලා. එහෙනම් මේ විදේශ සංක්‍රාම පෞද්ගලික වේවා රජයට වේවා ලැබීම්, විදේශ සංක්‍රාම පෞද්ගලික වේවා රජයට වේවා ගෙවීම් අතර වෙනස තමයි මේ ගිණුමේ අපිට දක්නට ලැබෙන්නේ. එහෙනම් දැන් අපි ජංගම ගිණුමේ ප්‍රධාන උපගිණුම් තුනම කතා කරලා ඉවරයි. භාණ්ඩ හා සේවා ගිණුමත් කතා කරා, ප්‍රාථමික ආදායම් ගිණුමත් කතා කරා, ද්විතීයික ආදායම් ගිණුම කතා කරා. එතකොට මේ වගේ ශේෂය විමසද්දී අපි භාණ්ඩ ගිණුමේ ශේෂය, භාණ්ඩ ලැබීම්, භාණ්ඩ ගෙවීම් ආදාය. සේවා ගිණුමේ ශේෂය, සේවා ලැබීම්, සේවා ගෙවීම්. ප්‍රාථමික ආදායම් ලැබීම්, ප්‍රාථමික ආදායම් ගෙවීම අතර වෙනස ප්‍රාථමික ආදායම් ගිණුමේ ශේෂය. ද්විතීයික ආදායම් ලැබීම්, ද්විතීයික ආදායම් ගෙවීම අතර ශේෂය, ද්විතීයික ආදායම් ගෙවීමේ ශේෂය. එහෙනම් මේ ගිණුමේ නමින් තමයි ශේෂය හඳුන්වන්නේ. හරි. අපි ඉදිරියට යමු ජංගම ගිණුමේ ශේෂයට. ජංගම ගිණුමේ ශේෂය ප්‍රාථමික ආදායම් ගිණුමේ ශේෂය, භාණ්ඩ හා සේවා ගිණුමේ ශේෂය හා ද්විතීයික ආදායම් ගිණුමේ ශේෂය ගැලපීමෙන් ලැබේ. එහෙනම් භාණ්ඩ හා සේවා තියෙනවා, ප්‍රාථමික ආදායම් තියෙනවා, ද්විතීයික ආදායම් තියෙනවා. මේ ඔක්කොම ටික එකතු කරලා ගත්තාම අපි කියනවා ඒකට ජංගම ගිණුමේ ශේෂය කියලා. මේ බලන්න හර බැර විදිහට සටහන් කරන්නේ. භාණ්ඩ හා සේවා ගිණුමේ ශේෂයේදී හර බැර ශේෂය ඍණ තියෙනවා. ප්‍රාථමික ආදායම් හර බැර ශේෂය ඍණ විදිහට තියෙනවා. ඒතකොට දිත්ත සටහන් තියෙනකොට අපි අපනයනය කරා නම් මුදල් ගිණුම හර ඊට පස්සේ භාණ්ඩ හා සේවා ගිණුම බැර. හරි. එතකොට මෙතන හර බැර ශේෂයන් තියෙනවා. ජංගම ගිණුමේ සමස්ත ශේෂය ඍණ 200ක් විදිහට තමයි මෙතන පෙන්නලා තියෙන්නේ. මේ ඔයගොල්ලන්ට පේන්නේ මහ බැංකු වාර්තාව ඇසුරෙන් මම මේ කාරණේ පැහැදිලි කරලා තියෙනවා. වෙළඳ ගිණුම මේ තියෙන්නේ. අපනයන ආදායම 2018 11890යි. ආනයන වියදම 22233යි. 22000ක වියදමක් යද්දී 11යි ආදායම ඇවිල්ලා තියෙන්නේ. වෙළඳ ගිණුමේ ඍණාලියක් තියෙන්නේ. එහෙනම් ජංගම ගිණුම හදලා තියෙන්නේ වෙළඳ ගිණුමයි, සේවා ගිණුමයි, ප්‍රාථමික ආදායම් ගිණුමයි, ද්විතීයික ආදායම් ගිණුමයි කියන ගිණුම් හතර එකට එකතු කරලා හදලා තියෙනවා මොකද්ද? ජංගම ගිණුමේ ශේෂය. ඒක එකතු කරලා බැලුවොත් ඍණ 2798යි. කොහොමද ගත්තේ? ඍණ 10343ට එකතු කරා ධන 3766 සේවා ගිණුමේ ශේෂය. ඒකට එකතු කළා ප්‍රාථමික ආදායම් ශේෂය ඍණ 2385
ඒකට එකතු කළා ද්විතීයික ආදායම් ශේෂය 6163. එහෙනම් මේ ගිණුම් හතර එකතුව තමයි ජංගම ගිණුමේ ශේෂය කියලා කියන්නේ. හරි. ඊළඟට තියෙන්නේ ප්‍රාග්ධන හා මූල්‍ය ගිණුම. ජංගම ගිණුම අපි ගණනය කරලා ඉවරයි. මොනවද ප්‍රාග්ධන ගිණුමේ තියෙන්නේ? ප්‍රාග්ධන ගිණුමේ තියෙනවා නිෂ්පාදනය නොකළ මූල්‍ය නොවන වත්කම්. අර ජංගම ස්වරූපයේ දේවල් නෙවෙයි. ජංගම කියන්නේ නැවත නැවතත් සිදුවන දේවල්. නමුත් ප්‍රාග්ධන හා මූල්‍ය ගිණුමේ තියෙන දිගු කාලයක් පවතින දේවල්. උදාහරණයකට බලපත්‍ර, බදු ගිවිසුම්, සන්නම්, කීර්ති නාමය, පුරස්කාර, පේටන්. අපි පේටන් බලපත්‍රයක් ගන්නවා කියලා හිතන්න යම් දෙයකට අපිට ඒක වසර ගණනාවක් පාවිච්චි කරන්න පුළුවන්. දැන් කොවිඩ් වැක්සින් එක අරගෙන තියෙන්නේ අපි මේ වෙද්දි. එතකොට කොවිඩ් වැක්සින් එක හොයාගත්ත අයට පේටන් එකක් තියෙනවා ඒක නිෂ්පාදනය කරන්න. ඒගොල්ලන්ට ඕන නම් ඒක මිලියන බිලියන ගණනක් අය අරගෙන වෙනත් රටක විකුණන්න පුළුවන්. එතකොට ඒවා ප්‍රාග්ධන ස්වරූපයේ ගනුදෙනු. මූල්‍ය ගිණුමේ තියෙන්නේ මුදල් හා සම්බන්ධ ගනුදෙනු. ගෙවුම් ශේෂ ලේඛනයේ අවසාන උපගිණුම මූල්‍ය ගිණුම, ප්‍රධාන ගිණුම් තුනෙන් ජංගම ගිණුම, ප්‍රාග්ධන ගිණුම හා මූල්‍ය ගිණුම කියලා ගිණුම් තුනක් තිබුණා. තුන්වෙනි ගිණුම මූල්‍ය ගිණුම. මේ මූල්‍ය ගිණුමේ ප්‍රධාන වශයෙන් සටහන් කරන්නේ මුදල් හා සම්බන්ධ දේවල්. ඒකේ තියෙනවා කලබ ආයෝජන, කොටස් වෙළඳපොළ ආයෝජන. අපේ රට විදේශීය රටවල් වලින් කොටස් වෙළඳපොළට එනවා. ඒ වගේම අපේ රටේ අය පිටරට කොටස් වෙළඳපොළ ආයෝජනය කරනවා. මුදල් ගෙනියන්නේ මුදල් ගේන්නේ. ඒ නිසා ඒක කලබ ආයෝජන කියලා දානවා. ඍජු අපේ රටේ ඇවිල්ලා ව්‍යාපාර ආරම්භ කළොත් ඒවට අපි කියනවා ඍජු විදේශ ආයෝජන කියලා. මූල්‍ය ව්‍යුත්පන්න වෙනත් ආයෝජන විදේශ සංචිත. මෙන්න මේ වගේ මුදල් හා සම්බන්ධ දේවල් විතරයි අපි මූල්‍ය ගිණුමේ සටහන් කරන්නේ. බලමු. කිසියම් රටක ගෙවුම් තුරන ලේඛනයේ ජංගම ගිණුම සහ ප්‍රාග්ධන ගිණුමේ ශේෂවල එකතුව එම රටේ අවශේෂ ලෝකයේ සුද්ධ ණය හිමියෙක්ද සුද්ධ ණය ගැතියෙක්ද යන්න පෙන්වුම් කරනවලු. මොකද්ද මේ කියන කාරණේ? මම මේක සරල උදාහරණකින් පැහැදිලි කරන්නම්. මේ බලන්න බෝඩ් එක දිහා. අපි හිතුවොත් ජංගම ගිණුමේ හා ප්‍රාග්ධන ගිණුමේ ශේෂය මේ සමස්ත ශේෂය ඍණ 100යි කියලා. මූල්‍ය ගිණුමේ ශේෂය ධන 100යි. අපි ලෝකයේ කිසිම රටකට ණය නැහැ. හැබැයි මෙතන ජංගම හා ප්‍රාග්ධන ගිණුමේ ශේෂය ඍණ 100යි. මූල්‍ය ගිණුමේ තියෙන්නේ 50යි. ඍණ 50යි. එහෙනම් අපි ලෝකයේ අනෙක් රටවල් වලට ණයයි. එහෙනම් අපි ණය ගැතියෙක් බවට පත් වෙනවා. ණය ගැතියෙක් බවට පත් වෙනවා. ඒ කියන්නේ අපි විදේශීය ගනුදෙනු වලදී පිට රටවල් වලට ණයයි. හැබැයි මේක අපි මෙහෙම වුණොත් මෙතන ඍණ 100ක් වෙද්දි මෙතන 150ක් තිබුණා නම් මෙතන ධන 50යි. එහෙනම් අපි විදේශ රටවල් වලට ණය නැහැ. විදේශ රටවල් අපිට ණයයි. ඒ කියන්නේ අපි ණය හිමියෙක්. එහෙමනම් මේ මූල්‍ය ගිණුමේ ශේෂය මගෙන් අපිට පෙන්නනවා අපි ණය හිමියෙක්ද ණය ගැතියෙක්ද කියන කාරණේ. එහෙනම් සරලවම කිව්වොත් මෙතනදි කියන්නේ ප්‍රාග්ධන හා ජංගම ගිණුමේ ශේෂය මූල්‍ය ගිණුමට සමාන විය යුතුයි කියලා. මේ ගිණුම් දෙකේ ශේෂය මෙන්න මේ ගිණුමට සමාන වෙන්න ඕන කියලා තමයි කියන්නේ. ඒක තමයි මූලිකව කියන කාරණේ. හරි. ඔයගොල්ලන්ට පේනවා ස්ක්‍රීන් එකේ කියලා තියෙනවා ජංගම හා ප්‍රාග්ධන ගිණුම් වල ශේෂය මූල්‍ය ගිණුමේ ශේෂයට සමාන විය යුතුය. සමස්ත ශේෂය. ඊළඟ අපේ වැදගත්ම කාරණේ සමස්ත ශේෂය. ද්විත්ව සටහන් මූලධර්මයට අනුව ජංගම සහ ප්‍රාග්ධන ගිණුමේ ශේෂවල එකතුව මූල්‍ය ගිණුමේ ශේෂයට සමාන විය යුතු අතර කිසියම් සංඛ්‍යානමය වැරද්දක් නිසා අසමානතාවයක් හටගත්තොත් ඒ සුද්ධ වැරදීම් සහ අත්හැරීම් යන අයිතම යොදා ගනිමින් සමාන කෙරේ. ඔයගොල්ලන් මම පෙන්නන්නම් ඒක ඔප්පු කරලා මේ ජංගම සහ ප්‍රාග්ධන ගිණුම වල ශේෂය මූල්‍ය ගිණුමට සමාන වෙන්න ඕන. සමාන නැත්නම් අපේ අතින් වැරද්දක් හෝ අත්වැරද්දක් වෙලා කියලා අපි ඒක අත්හැරීමක් විදියට වෙලා කියලා අපි ඒක ගලපලා දානවා. බලන්න. මෙතන ඔයගොල්ලන්ට පේනවා ගෙවුම් ශේෂ ලේඛනයේ ආකෘතිය. අපනයනය කෙරුවොත් බැර, ආනයනය කෙරුවොත් හර. මේ දේවල් ටික දාලා අවසානට ජංගම ගිණුමේ ශේෂය 1050යි කියලා අරන් තියෙනවා. ඊළඟට ප්‍රාග්ධන ගිණුමත් සම්බන්ධ කරලා ජංගම හා ප්‍රාග්ධන ගිණුමේ ශේෂය 1350යි. මෙතන වලට 1350ක් පේනවා. මම මොකද්ද මෙච්චරලා කිව්වේ ජංගම හා ප්‍රාග්ධන ගිණුම් වල ශේෂය සමාන වෙන්න ඕන කිව්වා. කොහාටද මූල්‍ය ගිණුමට? නෑ, මූල්‍ය ගිණුම 450යි. ජංගම හා ප්‍රාග්ධන ගිණුමේ ශේෂය 1350යි. එහෙමනම් බැලන්ස් වෙලා නෑ. බැලන්ස් කරන්න ඕන නම් අපි මොකද කරන්න ඕනේ? සුද්ධ වැරදීම් සහ අත්හැරීම් කියලා ඉතුරු 900 ගේන්න ඕන. එහෙනම්
1350 ජංගම හා ප්‍රාග්ධන ගිණුමේ ශේෂය මූල්‍ය ගිණුමේ ශේෂය 450යි. මදි ටික මොකද්ද? වැරදීම් සහ අත්හැරීම් කියලා අපි ඒක බැලන්ස් කරලා දාන්න. මම හිතන්නේ දැන් ඔයගොල්ලන්ට ඒක තේරෙනවා ඇති. අපි ප්‍රායෝගික උදාහරණයකට ගියොත් මේ තියෙන ඔයගොල්ලන්ට මහ බැංකු වාර්තාව. මේ මහ බැංකු වාර්තාවට අනුව බලන්න ජංගම හා ප්‍රාග්ධන ගිණුම් වල ශේෂය. මෙතන තියෙනවා ඍණ 2785යි 2018. ඍණ 2785යි. මූල්‍ය ගිණුම කීයද? ඍණ 3378යි. එහෙනම් මේ දෙක සමාන වෙන්න ඕන කියලා කිව්ව සමාන වෙන්නේ බලන්න ඒ කෙලින්ම පහලට ඇවිල්ලා සුද්ධ වැරදීම් සහ අත්හැරීම් 593යි. එහෙමනම් ඍණ 2785යි sorry මූල්‍ය ගිණුම ඍණ 3378 අතර පරතරය කීයද? ඍණ 593යි. එහෙමනම් මම කියපු කාරණේ ඔප්පු වෙනවා මොකද්ද? ජංගම හා ප්‍රාග්ධන ගිණුමේ ශේෂය මූල්‍ය ගිණුමට සමාන වෙන්න ඕන. සමාන වුණේ නැත්නම් වෙන්නේ මොකද්ද? සමාන කරනවා සුද්ධ වැරදීම් සහ අත්හැරීම් කියන අයිතමය භාවිතා කරලා. එහෙනම් මූලිකවම ගෙවුම් ශේෂ ආකෘතිය ඔතනින් අවසන් වෙනවා. මොනවද කිව්වේ? ගෙවුම් ශේෂ ලේඛනයක් කිව්වේ විදේශ රටවල් එක්ක කරන ගනුදෙනු සටහන් කරන ගිණුම. ඒ තුල තියෙනවා ප්‍රධාන ගිණුම් තුනක්. ජංගම ගිණුම, ප්‍රාග්ධන ගිණුම, මූල්‍ය ගිණුම. ජංගම ගිණුමේ තියෙනවා උපගිණුම් තුනක්. භාණ්ඩ හා සේවා ගිණුම, ඊළඟට ආදායම් ගිණුම හා ප්‍රාථමික ආදායම් ගිණුම හා ද්විතීයික ආදායම් ගිණුම. භාණ්ඩ හා සේවා ගිණුම ද්විත්වයක් විදිහට සැලකුවොත් භාණ්ඩ ගිණුම, සේවා ගිණුම, ප්‍රාථමික ආදායම් සහ ද්විතීයික ආදායම් ගිණුම. අවසාන වශයෙන් අපි කියවා ජංගම හා ප්‍රාග්ධන ගිණුම වල ශේෂය සමාන වෙන්න ඕන මූල්‍ය ගිණුමේ ශේෂයට. සමාන වුනේ නැත්නම් අපි සුද්ධ වැරදීම් සහ අත්හැරීම් කියලා එක බැලන්ස් කරලා දානවා කියන කාරණේ කිව්වා. දැන් මෙතනින් එහාට අපි යන්නේ තවත් ගෙවුම් ශේෂ ලේඛනයේම ගෙවුම් ශේෂ අසමතුලිතතාවයක් කියන්නේ මොකද්ද කියන කාරණය පැහැදිලි කරමින් යන්න. එhmenan මෙතනින් පළවෙනි කොටස අවසන් වෙනවා. දැන් අපි මේ ගෙවුම් ශේෂ ලේඛනයේම තව දුරටත් ඉදිරියට යමු. ගෙවුම් ශේෂ අසමතුලිතතාව පිළිබඳව කතා කරන්නේ. කියන්නේ ප්‍රායෝගික තත්ත්වයේ ගත්තොත් ලංකාවේ කොහොමද ගෙවුම් ශේෂ ලේඛනයේ හැසිරීම කියන කාරණය කතා කරන්නයි දැන් මේ යන්නේ. මේ බලන්න. අපි සංඛ්‍යා ලේඛන කිහිපයක් අරන් තියෙනවා 2015 පස්සේ 2017 18 19 කියන ආසන්න වර්ෂ තුන මෙවර විභාගයේ ප්‍රශ්න පත්‍රයේදී විමසන්නේ මේ දත්ත පිළිබඳව. එතකොට මෙන්න ආසන්නතම දත්ත අපි ඉදිරිපත් කරලා තියෙනවා. භාණ්ඩ හා සේවා ගිණුමේ අඛණ්ඩ ඍණාගයක් වාර්තා කරනවා. මේ සාමාන්‍ය නිරීක්ෂණ. ඊළඟට ප්‍රාථමික ආදායම් ගිණුම ලංකාවේ ඍණ. හැබැයි ලංකාවේ ද්විතීයික ආදායම් ගිණුම දිහා බලද්දී කියන්නේ විදේශික ප්‍රවේශන අපිට ලැබෙන ප්‍රමාණය වැඩි. විදේශ ශ්‍රමික වැටුප් අපිට ලැබෙන ප්‍රමාණය වැඩි නිසා ද්විතීයික ආදායම් ගිණුම නිතරම හැමදාම ධනාගයක් අරගෙන තියෙනවා. ඒකෙන් තමයි අනෙක් ගිණුම් වල තියෙන ඍණාගේ පීඩනය ඉවත් කරලා තියෙන්නේ. හරි. එහෙමනම් ජංගම ගිණුමේ භාණ්ඩ හා සේවා ගිණුමේ ශේෂය, ප්‍රාථමික ආදායම් ගිණුමේ ශේෂය, ද්විතීයික ආදායම් ගිණුමේ ශේෂය කියන මෙන්න මේ ගිණුම් ටික එකතු කරලා සමස්ත ගිණුමේ ශේෂය හදලා තියෙනවා ජංගම ගිණුමේ. ජංගම ගිණුමේ ශේෂය විදිහට ඍණ 2309ට අඩු වුණේ ඇයි භාණ්ඩ හා සේවා ගිණුමේ ඍණ 6000 ගානක ශේෂයක් තියෙදි ඍණ අන්න ද්විතීයික ආදායම් ගිණුමේ ධනාගයක් තියෙන නිසා. හරි. මම මේ කියපු කාරණා ටික මෙතන පැහැදිලි කරලා තියෙන්නේ ශ්‍රී ලංකාවේ ජංගම ගිණුමේ ශේෂය දීර්ඝ කාලින හිගයක් තියෙනවා. භාණ්ඩ ගිණුමේ ශේෂය දීර්ඝ කාලින හිගයක් වෙනද ශේෂය කියන එකක්. සේවා ගිණුමේ හැමදාම අතිරික්තයක් තියෙනවා. පසුගිය වසර කිහිපය තුළ උච්චාවචනය වෙලා තියෙනවා අඩු වැඩි වීම වලට ලක් වෙලා තියෙනවා. භාණ්ඩ හා සේවා ගිණුමේ ශේෂය විතරක් අපි තනි කරලා ගත්තොත් 2016 17 18 19 කියන වර්ෂවල මම ඉදිරිපත් කරලා තියෙනවා. භාණ්ඩ ගිණුමේ ශේෂය ඍණ අගයන්ගෙන් තියෙනවා. හැබැයි සේවා ගිණුම හැමදාම ධන. එනවා අර භාණ්ඩ හා සේවා ගිණුමේ තියෙන අතිශය බරපතල ඍණාගය සමනය කරන්න සේවා ගිණුමේ ශේෂය උදව් වෙලා තියෙනවා කියන කාරණේ වලට මෙතනදී පැහැදිලි වෙනවා. මේ සංඛ්‍යා දත්ත පිළිබඳ යම් අවබෝධයක් ලබා ගැනීම අපිට අවශ්‍යයි. හරි. ප්‍රාථමික ආදායම් ගිණුමේ පවතින හිගේ ඉහළ යාම පෙන්වුම් කරනවා. එම හිගේ ජංගම ගිණුමේ හිගේ කෙරෙහි විශාල බලපෑමක් ඇති කරනවා. ද්විතීයික ආදායම් ගිණුමේ ශුද්ධ ශේෂයේ අතිරික්තයක් පෙන්වුම් කරන අතරය ක්‍රමක්‍රමයෙන් ඉහළ යාමක් පෙන්වුම් කරයි. ගෙවුම් තුන ලේඛනයේ ජංගම ගිණුමේ ශේෂය දීර්ඝ කාලින හිගයක් පෙන්වුම් කරයි. එය 77 වර්ෂයේදී පමණක් ධනාගයක් ගත්ත කියන කාරණය මතක තියාගන්න. 77න් පස්සේ අපි දිගු කාලීනව දිගටම ඍණාගයක් තමයි වාර්තා කරලා තියෙන්නේ.
ජංගම ගිණුමේ ශේෂයේ තීව්‍රතාව හිඟ වෙළඳ ශේෂය සහ ප්‍රාථමික ආදායම් ගිණුමේ ඍණාගේ ගැනීමට හේතු වී ඇත. ඔයගොල්ලන්ට අපි ගියොත් එහෙම data table එකට ඇයි මේ ජංගම ගිණුමේ ශේෂය ඍණ වෙලා තියෙන්නේ? විශාල වශයෙන් භාණ්ඩ හා සේවා ගිණුම් වල භාණ්ඩ ගිණුමේ ශේෂය ඍණ වීමත් ප්‍රාථමික ආදායම් ගිණුමේ ශේෂය ඍණ වීමත් නිසා කියලා කියන්නේ. හරි. දැන් ඉතින් ඍණ තියෙනවනේ. කොහොමද මේ ඍණ ආපුවාම කොහොමද මේ හිඟයක් ආපුවාම අපි මේක සමනය කරගන්නේ? හිඟය අඩු කරගන්න. මේක ගෙවන්න ඕන අපි. එතකොට රටවල් එක ගනුදෙනු කරලා අපි ණයයි කියන එක නෙමේකේ තේරුම. කොහොමද එහෙනම් මේ ණය අපි ගෙවන්නේ? කෙටි කාලීනව, දිගු කාලීනව අපිට මේවට ක්‍රියාමාර්ග ගන්න වෙනවා. කෙටි කාලීනව අපිට පුළුවන් පුතේ අපි ඉතුරු කරන් තියෙන සල්ලි පාවිච්චි කරලා ගෙවන්න. අපි කෙනෙකුට ණයක් වුණොත් අපි ගාව ඉතුරු කරන් තියෙන එකකින් හරි ඉස්සලම ණය ගෙවනවනේ. අන්න ඒ වගේ තමයි. විදේශ සංචිත ටික යොදාගෙන ඉතුරු කරගත්ත සල්ලි ටික යොදාගෙන අපිට මේ ණය ගෙවන්න පුළුවන්. එහෙම නැත්නම් අපිට පුළුවන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් IMF එකෙන් සමීපස්ත ණයක් අපිට ගන්න පුළුවන්. IMF එක ණය දෙන්නේ මේ ගෙවුම් ශේෂ අර්බුද විසඳ ගන්න අපිට ගෙවුම් ශේෂයේ තියෙන හිගේ පියෝ ගන්න. ජාත්‍යන්තර මූල්‍ය ආයතන වලින් වෙනත් ආයතන වලින් අපිට ණය ගන්න පුළුවන්. කෙටි කාලීන අරමුදල් ඉල්ල ගන්න පුළුවන්. ඉල්ලගෙන මේ ණය ගෙවන්න පුළුවන්. මේවා කෙටි කාලීනයි. හැබැයි දිගු කාලයේදී අපිට මොනවද කරන්න පුළුවන්? මේ කෙටි කාලයේදී මෙහෙම ණය උනේ අපේ අපනයන ආදායම අඩු වෙච්ච හින්දා. එහෙනම් අපිට පුළුවන් නම් අපේ අපනයන ටික විවිධාංගීකරණය කරන්න. තේපොල් රබර් වලට විතරක් සීමා නොවේ. අපිට පුළුවන් නම් අපනයන විවිධාංගීකරණය කරන ඇඟලුම්, විසිතුරු මල්, මත්ස්‍ය, කොහු ආශ්‍රිත නිෂ්පාදන මේ වගේ අත්කම් නිර්මාණ මේ වගේ දේවල් අපිට විදේශ රටවලට යවන්න පුළුවන් නම් අන්න අපිට හොඳ ආදායමක් ගන්න හැකියි. ඍජු විදේශ ආයෝජන දිරිමත් කිරීම. පිට රටින් වැඩියෙන් අපි ආයෝජන ගෙන්න ගන්නවා. එතකොට අපිට අරමුදල් ලැබෙනවා. ඊළඟට තේපොල් වගේ සාම්ප්‍රදායික අපි දිරිමත් කරන්න ඕන අපනයනය. තේ සාම්ප්‍රදායික තේ නෙවෙයි අපි තේ ඉන්ස්ටන්ට් ඩ්‍රින්ක් එකක් විදියට හදලා තේ බීමක් විදියට හදලා අපිට යවන්න පුළුවන් නම් බෝතල් කරලා අන්න ලෝකයේ මිනිස්සු ඉල්ලයි. අපනයන ඉලක්ක කරගත්තු වෙළඳපළ ඉලක්ක කරගත්තු අපනයන ප්‍රවර්ධන කලාප අපේ තියෙනවා කොග්ගල බියගම කටුනායක වගේ මෙවැනි අපනයන ප්‍රවර්ධන කලාප අපිට පිහිටවන්න පුළුවන්. ඒ වගේ විදේශ රටවල් එක්ක විවිධ ගිවිසුම් වලට එළඹෙන්න පුළුවන් අපිට. ඒ ගිවිසුම් හරහා අපේ භාණ්ඩ උන්ට අපනයනය කරන්න අපිට හැකියාව ලැබෙනවා. ඒ වගේම විනිමය අනුපාත ෂෙයා වෙන්න ඉඩ හරින්න පුළුවන්. අපි ෂෙයා වීම කතා කරනවා. එතනදී මේ පිළිබඳව කතා කරමු. රට ඇතුළේ උද්දමනය භාණ්ඩ මිල වැඩි වෙන එක නතර කෙරුවොත් අපේ භාණ්ඩ අඩු පිරිවැයකින් අපිට හදන්න පුළුවන් කියන්නේ ජාත්‍යන්තර වෙළඳපොලේ අපිට හොඳ තරංකාරීත්වයක් දෙන්න පුළුවන්. ආනයන ආදේශන කර්මාන්ත දියුණු කිරීම. පිට රටින් හැමදේම ආනයනය කරන වෙනුවට ඒ ආනයනය කරන භාණ්ඩ වල සරිලන භාණ්ඩ රට ඇතුළේ නිෂ්පාදනය කරන එකත් අපිට මේ ගෙවුම් ශේෂයේ ප්‍රශ්නය පියව ගන්න අපිට පුළුවන්. ඒ වගේම අත්‍යවශ්‍ය ආනයන හැර අනිත් ආනයන අධෛර්යමත් කිරීම. මේ දිනවලත් අපිට පේන්න තියෙනවා අත්‍යවශ්‍ය නොවන ආනයන සීමා කිරීම. ඒතකොට මෙව හරහා අපිට මේ ගෙවුම් ශේෂය ශක්තිමත් කරගන්න හැකියාව තියෙනවා. එහෙමනම් දරුවනේ මෙන්න ගෙවුම් ශේෂ ලේඛනය පිළිබඳ අපි කතා කළ යුතු දේ. ගෙවුම් ශේෂ ලේඛනය අපි කතා කරා මොනවද? ගෙවුම් ශේෂ ලේඛනයේ තියෙන අයිටම මොනවද? උපගිණුම් මොනවද? ප්‍රධාන ගිණුම් මොනවද? ඒ ගිණුම් බැලන්ස් වෙන්නේ කොහොමද? දිත්ත සටහන් මූලධර්මය කියන්නේ මොකද්ද? මේ සියල්ලක්ම අපි ගෙවුම් ශේෂ ලේඛනය හරහා කතා කරා. ඊට පස්සේ ලංකාවේ ප්‍රායෝගික දත්ත අරගෙන ගෙවුම් ශේෂ ලේඛනය කියන්නේ මොකද්ද? ඒකේ තියෙන අස්ථාවරත්වය, මෑත කාලීන ප්‍රවණතා මොනවද කියන එක අපි කතා කරා. ඊළඟට අපි ගමන් කරන්න ඕනේ අපේ ඊළඟ ප්‍රධාන මාතෘකාවක් වන විනිමය අනුපාතය කියන මාතෘකාව දිසාට. එහෙමනම් අපි මේ මාතෘකාවෙන් ඉදිරියට ගමන් කරන්න උත්සාහ කරමු. විනිමය අනුපාතිකය විදේශ වෙළඳාම හා සම්බන්ධ මාතෘකාව කතා කරද්දී විනිමය අනුපාතය කියන එකත් ඉතාමත් වැදගත් මාඩමක්. අපි භාණ්ඩ යවනවා නම් විදේශ ගනුදෙනු විදේශ මුදල් දේශීය මුදල් එක්ක වෝමාරු කරනවා. එහෙනම් විනිමය අනුපාතිකය කියන මාතෘකාව තුළ අපි කතා කරන්න යන්නේ එක් රටවල් වල මුදල් ඒකක එකට කටයුතු කරන්නේ කොහොමද කියන කාරණේ. විශේෂයෙන්ම විනිමය අනුපාතිකය කියන්නේ මොකක්ද කියලා අපි කතා කළොත් එක් රටක මුදල් ඒකකයක් තවත් රටක මුදල් ඒකකයක් සමග උවමාරු වෙන්නේ කොහොමද කියන එක ප්‍රකාශ කිරීම තමයි අපි විනිමය අනුපාතිකය කියලා කියන්නේ. සරලව කිව්වොත් කිසියම් රටක මුදල් ඒකකයක් තවත් රටක මුදල් ඒකකයෙන් ප්‍රකාශ කිරීම. මේක කරන්න පුළුවන් ක්‍රම දෙකක් තියෙනවා. එකක් තමයි
ඍජු කියවීම හේවත් මිල කතන ක්‍රමය. දෙවෙනි එක වක්‍ර කියවීම හේවත් අපි කියනවා ප්‍රමාණ කතන ක්‍රමය කියලා. අපි බලමු මේකේ තේරුම. ඍජු කියවීම අපි කියවනේ එක් රටක මුදල් ලේඛකයා තවත් රටක මුදල් ලේඛකයන් ප්‍රකාශ කිරීම කියලා. අපි ඔබ එක් රටක කියන එක කෑලි දෙකකට කඩාගමු. අපි ලංකාවයි ඇමරිකාවයි ගමු. ලංකාව ඇමරිකන් ඩොලරයක් මිලදී ගන්න කීයක් ගෙවන්න ඕනද? ඒක එක ක්‍රමයක්. අනිත් එක ඇමරිකාව රුපියලක් මිලදී ගන්න කීයක් ගෙවන්න ඕනද? ඒක තව ක්‍රමයක්. එහෙනම් ඩොලරයක් ගන්න අපි කීයක් ගෙවන්න ඕනද? අපි දේශීය රට. එහෙනම් විදේශීය මුදලේ දේශීය වටිනාකම තමයි අපි ඍජු කියවීම කියලා කියන්නේ. ඩොලර් එකක් ගන්න අපි 196ක් ගෙවන්න ඕන. අන්න විදේශීය මුදලේ දේශීය වටිනාකම. යුරෝ එකක් ගන්න 214ක් ගෙවන්න ඕන. අන්න යුරෝ එක දේශීය වටිනාකම. එහෙනම් ඍජු කියවීම කියන්නේ විදේශ ව්‍යවහාර මුදල් ඒකකයක් මිලදී ගන්න දේශීය මුදල් කොච්චර ගෙවන්න ඕනද කියන කාරණය. එහෙනම් වක්‍ර කියවීම කියන්නේ ඔක අනිත් පැත්තනේ. මේ තියෙන්නේ මෑත කාලන දත්ත ඩොලර් එකකට අපි 196ක් ගෙවනවා. ඔයගොල්ලෝ ඕනම සයිට් එකකට ගියාම බැංකු සයිට් එකකට ගියාම මහා බැංකු වාර්තාවට ගියාම මෙවැනි විනිමය අනුපාත දක්වන්න ලැබෙනවා. බැංකුවකට ගියාමත් ඔයගොල්ලන්ට නෝටිස් බෝඩ් එකේ මේක ඩිස්ප්ලේ කරලා තියෙනවා. ඔයගොල්ලන් බලනවා ඇති මෙතන බයින් රේට්ස් and selling rates කියලා bit rates දෙකක් තියෙනවා. බයින් කියන්නේ පුතේ අපි බැංකුවට ගිහිල්ලා අපේ ඩොලරයක් දුන්නොත් අපිට හම්බ වෙනවා 189ක්. selling කියන්නේ අපි බැංකුවෙන් ඩොලර් එකක් ගන්න ගියොත් අපි 196ක් ගෙවන්න ඕන. හරි. එහෙනම් වක්‍ර කියවීම කියන්නේ මොකක්ද? අපි කිව්වා විදේශීය මුදලේ දේශීය වටිනාකම ඍජු කියවීම. ඩොලර් එකක් රුපියල් 196යි. එහෙනම් රුපියලකට ඩොලර් කීයක් ගෙවන්න ඕනද? වක්‍ර කියවීම. රුපියල් 196ක් ගෙවනවා නම් ඩොලර් එකක් මිලදී ගන්න එක රුපියලකට කීයද කියලා බලන්න එක බෙදීම 196යි. එහෙනම් රුපියලක වටිනාකම ඇමරිකන් ඩොලර් 0.005යි 1යි. මෙන්න මේකට අපි කියනවා මොකද්ද? වක්‍ර කියවීම කියලා. එහෙනම් අපි නිර්වචනයක් දෙමු මේකට. මොකද්ද වක්‍රීය කියවීම කියන්නේ? දේශීය මුදල් ඒකකයේ විදේශීය වටිනාකම. මොකද්ද? දේශීය මුදල් ඒකකයේ විදේශීය වටිනාකම. රුපියලකට ඩොලර් කීයක් හම්බ වෙනවද කියන කාරණය. ඒක හොයන්නේ කොහොමද? එක බෙදීම අදාළ මුදලේ වටිනාකම දැම්මම හම්බ වෙනවා. ලංකාව රුපියල් 214ක් දීලා යුරෝ එකක් ගත්තා නම් රුපියලකට යුරෝ හම්බ වෙනවා 0.046. දැන් මම හිතන්නේ ඔයගොල්ලන්ට අවබෝධ වුණා. ඊළඟට අපි ගමන් කරන්නේ විනිමය අනුපාත ක්‍රම තන්ත්‍ර. ලෝකයේ එකම විනිමය අනුපාතයක් හැමදාම පැවතිලා නැහැ. විවිධ කාලවල විනිමය අනුපාතික වෙනස් වෙලා තියෙනවා. ඒ ගැන කතා කරන්න තමයි දැන් යන්නේ. ලෝකයේ ඉස්සරම තිබිලා තියෙන ස්ථාවර විනිමය අනුපාත ක්‍රම ලංකාවේ 1977 වෙනකම් ස්ථාවරයි විනිමය. ඊට පස්සේ නාමයේ විනිමය අනුපාතිකය ලංකාවේ පාලනය කරනවා. දැනට පවත්වාගෙන යනවා. තව පාලිත නාමයේ කියලා විනිමය අනුපාතිකයකුත් අපිට දක්නට ලැබෙනවා. ස්ථාවර විනිමය අනුපාතය කියන්නේ මොකක්ද? රටක මූල්‍ය අධිකාරිය නැත්නම් මහ බැංකුව නීතිගතව ස්ථාවර කරනවා ඩොලර් එකට ගෙවන්නේ අපි මෙන්න මෙච්චරයි කියලා. එහෙනම් මූල්‍ය අධිකාරිය විසින් තීරණය කරන ලද විනිමය අනුපාතිකයට තමයි අපි කියන්නේ මොකද්ද? ස්ථාවර විනිමය අනුපාතිකය කියලා. මේ ස්ථාවර කරපුවාම තියෙන වාසි මොනවද? නිතර නිතර වෙනස් වෙන්නේ නැහැ විනිමය අනුපාතය. දැන් අද ඩොලර් එක 2018 විතර වෙද්දි මේ ඩොලර් එක තිබුණේ 110යි 12යිනේ. අද 190ට ගිහිල්ලා. ඒ නම් මෙහෙම. හැබැයි ස්ථාවර නම් මහ බැංකුව වෙනස් වෙන්න දෙන්නේ නැහැ. එහෙනම් ස්ථාවර නම් ආනයන අපනයන කරුවන්ට ඉතාම පහසුවෙන් ගිවිසුම් වලට එන්න පුළුවන්. ඇයි? මුදලේ වටිනාකම ශනිකව වෙනස් වෙන්නේ නැහැ. විදේශ ආයෝජකයන් ණය සැපකරුවන්ට අවිනිශ්චිත බවක් ඇති වෙන්නේ නැහැ. ඩොලරයට අදත් ගෙවන්නේ 150යි, හෙටත් ගෙවන්නේ 150යි. සමස්ත ආර්ථිකයේ ක්‍රියාකාරීත්වය කළමනාකරණය කරන්න පුළුවන් ඩොලර් එක ගියාම ගෙන්නන භාණ්ඩවල මිල වැඩි. ඒක උද්දමනයක් ඇති වෙනවා, විරකියාවක් ඇති වෙනවා. ප්‍රශ්න ගොඩයි. හැබැයි ස්ථාවර නම් එවන්නක් ඇති වෙන්නේ නැහැ. ඊළඟට සමපේක්ෂණ ක්‍රියා අතුරුදහන් වෙනවා. දැන් පුතේ නිතර නිතර වෙනස් වෙනවා නම් අපි ගණන් අඩු කාලෙට අරගෙන තියාගන්නවා ගණන් වැඩි කාලෙට විකුණන්න. ඒකට අපි කියනවා සමපේක්ෂණය කියලා. එවැනි සමපේක්ෂණ ක්‍රියා අතුරුදහන් වෙනවා. ඒවා කරලා වැඩක්. අපනයන කරුවන්ට ආනයන කරුවන්ට වාසි ලබාගත නොහැකි බැවින් අපනයන වල තරංකාරීත්වය ඉහළ නංවා ගැනීමට අපනයන කරුව පෙළඹෙනවා. දැන් මුදල වෙනස් වෙච්ච හින්දා වාසි ගන්න බැරි නම් ඒගොල්ලෝ පුළුවන් තරම් අඩු වියදමකින් බාණ්ඩ හදන්න උත්සාහ කරනවා. ඒක හොඳ මොටිවේෂන් එකක්. ඒ වගේම අවාසි තියෙනවා. රටක විනිමය අනුපාතික එකපාරට ස්ථාවර කරලා තියාගන්න බෑ. එහෙම තියාගන්න නම් මොකද කරන්න ඕනේ? ඒ රට විශාල සංචිත ඩොලර්
රන් තියාගන්න ඕන. එහෙම නැත්නම් අපේ මුදල බාල්දුයි. හරි. ඒ නිසා අපිට විශාල සංචිත ප්‍රමාණයක් තියාගන්න උනාම මේ බාහිර සමතුලිතතාව රැක ගන්න අමාරුයි. ස්ථාවර විනිමය අනුපාතිකය තුළ අධිතක්සේරු ඌණ තක්සේරුවක් පැවතුනොත් ඒ නිරතුරුව ගෙවුම් ශේෂ හිඟයක් හෝ අතිරික්තයක් හෝ ඇති වෙනවා. ඌණ තක්සේරු වෙනවා කියන්නේ ඩොලරයකට අපි ගෙවන්න ඕන රුපියල් 200ක් නම් අපි ඩොලරයකට ගෙවනවා 220ක්. අපේ මුදල ඌණ තක්සේරු වෙලා. අපි ඩොලරයකට ගෙවන්න ඕන 200ක් ගෙවන්නේ 150යි නම් අපි අධිතක්සේරු කරගෙන අපේ මුදල් ඒකකය ස්ථාවර විනිමය අනුපාතය පවත්වාගෙන යන විට එහි අධිතක්සේරු වීම යටතේ මතුවන විදේශ විනිමය හිඟයන් කියවීමට මූල්‍ය අධිකාරියට විශාල විදේශ විනිමය සංචිත පවත්වාගෙන යන්න වෙනවයි කියලා කිව්වා. මම ඉස්සරලත් ඒ කාරණේ පැහැදිලි කරා. නිකම්ම අපිට ස්ථාවර කරලා තියන්න බෑ. විශාල මුදල් සංචිත අපිට තියාගන්න වෙනවා මේ වෙනුවෙන්. විනිමය හිඟේ පියවා ගැනීමේ විකල්ප ක්‍රියාමාර්ග ආනයන පාලනය වගේ ආරක්ෂණවාදී ක්‍රියාවලට යන්න වෙනවා සමහර වෙලාවට මේ විනිමය අර්බුද අපිට මතු වුණොත්. එහෙනම් ස්ථාවර විනිමය අනුපාතිකයක් කියන්නේ නීතිගතව ස්ථාවර කරනවා මහ බැංකුව. ඒකේ වාසිත් තියෙනවා, ඒකේ අවාසිත් තියෙනවා. ඊළඟට අපි සාකච්ඡා කරන්න යන්නේ නම්ම්‍ය විනිමය අනුපාතිකය. මොකද්ද නම්ම්‍ය විනිමය අනුපාතිකය කියලා කියන්නේ? මහ බැංකුව නීතිගතව ස්ථාවර කරන්නේ විනිමය අනුපාතිකය නැත්නම් කොච්චර මුදල් ප්‍රමාණයක් ගෙවන්න ඕනද කියන එක තීරණය කරන්නේ විදේශ විනිමය වෙළඳපොළ. විනිමය ඉල්ලුමත් විනිමය සැපයුමත් මත තමයි මේ අගේ තීරණය වෙන්නේ. අපි බලමු. විදේශ විනිමය වෙළඳපොලේ ක්‍රියාකාරී පාර්ශවයන් විවිධ පාර්ශව විනිමය ඉල්ලනවා ලෝකෙ. ඒ වගේම මේගොල්ලෝ විනිමය සපයනවා. මේ විනිමය ඉල්ලුම සැපයුම අනුව තමයි විනිමය අනුපාතිකයගේ තීරණය වන්නේ. අපි උදාහරණයකට කියොත් එහෙම ඔයගොල්ලන් මෙතන පේනවා ඩොලරයේ රුපියල් මිල. ඩොලරයකට රුපියල් කීයක් ගෙවන්න ඕනද කියන එක තීරණය වුණේ විනිමය වෙළඳපොලේ විනිමය ඉල්ලුමයි විනිමය සැපයුමයි මත. එහෙනම් ඩොලර් ඉල්ලුමත් ඩොලර් සැපයුමත් මත ලෝකයේ විනිමය අනුපාතිකය ලංකාව රුපියල් කීයක් ගෙවන්න ඕනද කියලා තීරණය වෙනවා නම් අන්න ඒකට අපි කියනවා මොකද්ද? නම්ම්‍ය විනිමය අනුපාතිකය කියලා. ඇයි ඩොලර් ඉල්ලන්නේ? ඩොලරය සඳහා රුපියල්. ඇයි අපි ඩොලර් ලෝකේ ඉල්ලන්නේ? අපි ආනයනය කරන්න ගියොත් අපිට ඩොලර් ඉල්ලන්න වෙනවා. විදේශ රටවල සංචාරයට යන්න ගියොත් ඩොලර් ඉල්ලන්න වෙනවා. ණය ගෙවන්න අපිට ඩොලර් ඕන වෙනවා. ණය පොලී ගෙවන්න අපිට ඩොලර් ඕන වෙනවා. එහෙනම් මෙන්න මේ දේවල් නිසා තමයි ඩොලර් ඉල්ලුමක් ඇති වෙන්නේ. ඒ වගේම ඩොලර් සැපයන්නේ. ආනයන නිසා ඩොලර් ඉල්ලුවා නම් අපනයන නිසා ඩොලර් සපයනවා ඒගොල්ලෝ. ප්‍රාථමික ආදායම් අපිට එනකොට ඩොලර් සපයනවා. ද්විතීයික ආදායම් අපිට එනකොට ඩොලර් හම්බ වෙනවා. එහෙනම් ඩොලර් ඉල්ලුමයි සැපයුමයි අනුව තමයි මේ විනිමය අනුපාතිකය තීරණය වෙන්නේ. දැන් මෙන්න මම අර වක්‍ර කියවීම යටතේ මේ කාරණේ කියන්න යනවා. ඩොලරයකට රුපියල් 196ක් අපි ගෙවනවා නම් රුපියලට ඩොලර් 0.005ක් හම්බ වෙනවා කියලා මේ රූප සටහන අපිට පෙන්වන්න කරනවා. ඉස්සෙල්ලා රූප සටහනේදී අපි ඍජු කියවීම යටතේ ඩොලරයගේ තීරණය වුණා. දැන් වක්‍ර කියවීම යටතේ රුපියලට ඩොලර් කීයක් හම්බ වෙනවද කියන කාරණය මෙතනදී පැහැදිලි වුණා. මේ කාරණේ මම පැහැදිලි කරොත් ඔයගලන් කෝඩ් එක පේනවා ඍජු කියවීම වක්‍ර කියවීම කියලා මම කොටස් දෙකකට බෙදලා තියෙනවා. මෙතන ඔයාලට පේනවද ඩොලර් සඳහා ශ්‍රී ලංකා රුපියල් තියෙනවා. ඒතකොට අපි ඉල්ලන්නේ මොනවද? ඩොලර්. ඇයි උක්ත වෙච්ච මුදල් ලේඛයේ ඩොලර්. ඩොලර් සඳහා රුපියල්. එහෙනම් ඩොලර් ඉල්ලන්නේ ඇයි අපි? ආනයනය කළොත්. එහෙනම් ඩොලර් සපයන්නේ අපනයනය කළොත්. ඒකත් මතක තියාගන්න. එහෙනම් ඒ අනුව තීරණය වෙනවා 196ක් අපි ඩොලරයට ගෙවන්න ඕනයි කියලා. ඔන්න ඍජු කියවීම යටතේ තීරණය වෙච්ච ආකාරය. දැන් අපි මු වක්‍ර කියවීමට. දැන් රුපියල් සඳහා ඩොලර්. රුපියල් තමයි උක්ත වෙච්ච මුදල් ලේඛකය. මෙතන ඩොලර් උක්ත වෙද්දි ඩොලර් ඉල්ලුවා. මෙතන රුපියල් උක්ත වෙද්දි රුපියල් ඉල්ලන්නේ. ලෝකේ රුපියල් ඉල්ලන්නේ ඇයි? අපි අපනයනය කළොත්. මේක ඉතා වැදගත් ශ්‍රේවීම කතා කරන්නේ. සපයන්නේ එහෙනම් ආනයනය කළොත් මොනවද? LKR රුපියල්. එහෙනම් එක බෙදීම 196 අපිට එක රුපියලකට හම් වෙනවා ඩොලර් 0.005. හරි. ඔන්න ඕකට තමයි අපි කියන්නේ මොකද්ද? වක්‍ර කියවීම නැත්නම් ප්‍රමාණ කතන ක්‍රමය කියලා. දැන් ඔයගොල්ලෝ ක්‍රම දෙකකට මේක දාන්න.
ඊළඟට තියෙන විනිමය අනුපාත තන්ත්‍රය තමයි පාලිත නම්‍ය විනිමය අනුපාතිකය. මේ ස්ථාවර විනිමය අනුපාතික ක්‍රමයේ නම්‍ය විනිමය අනුපාතික ක්‍රමයේ සම්මිශ්‍රණයක් තමයි පාලිත නම්‍ය විනිමය අනුපාතිකය කියලා කියන්නේ. ඔක මතක තියාගන්න සම්මිශ්‍රණයක් කියන කාරණේ. ස්ථාවර විනිමය අනුපාතිකය පවත්වාගෙන අවස්ථාවක කිසියම් පරාසයක් තුළ වෙනස් වෙන්න දෙනවා නම් අන්න ඒකට අපි කියනවා පාලිත නම්‍ය විනිමය අනුපාතිකය. මේ විනිමය අනුපාතිකයේ සම්බන්ධ වැදගත්ම කොටසට තමයි ඊළඟට අපි ප්‍රවිෂ්ඨ වෙන්න යන්නේ. අපි බලමු ඊළඟට මොනවද තියෙන්නේ කියලා. විනිමය අනුපාතිකයේ ෂය වීම. විනිමය අනුපාතිකයේ ෂය වීම. ඊටාම වැදගත් පාඩමක්. ඊටාම වැදගත් කොටසක් පසුගිය ප්‍රශ්න යොමු වෙච්ච කොටසක් තමයි විනිමය අනුපාතිකයේ ෂය වීම කියලා කියන්නේ. ෂය වෙනවා. depreciation of rupee. අපි බලමු මොකද ෂය වීම කියන්නේ කියලා. විනිමය අනුපාතිකය ෂය වීම කියලා කියන්නේ ඊට කලින් අපි විනිමය අනුපාතිකය කියන්නේ මොකක්ද කියලා ඉගෙන ගමු. මොකක්ද කිය විනිමය අනුපාතිකය කියලා? එක් රටක මුදල් ලේඛකයා තවත් රටක මුදල් ලේඛකෙන් ප්‍රකාශ කිරීම තමයි විනිමය අනුපාතිකය කියලා කිව්වේ. ඒතකොට ඒක තීරණය වුණේ කොහොමද? විනිමය වෙළඳපොලේ. මොකක් මතද? විනිමය ඉල්ලුම හා විනිමය සැපයීම මත. හරි. දැන් හිතන්න ඩොලර් ඉල්ලුම සැපයීම මත 196 තීරණය වුණා. බැරි වෙලාවත් දැන් මේ ඩොලර් ඉල්ලුමේ තියෙන්නේ මම ප්‍රස්තාරයන්දී පෙන්නුවා ආනයන තියෙන්නේ. ඒතකොට ෂය වීම කියලා කියන්නේ හොඳට මතක තියාගන්න. බැරි වෙලාවත් අපි විදේශීය මුදල් ලේඛකයන් මිලදී ගන්න පෙරට වඩා ගෙවන්න වුණොත් 196 වෙනකොට 200ක් ගෙවන්න වුණොත් අපේ මුදල ෂය වෙලා. අනිත් පැත්තට කිව්වොත් අපිට ලැබෙන ඩොලර් ප්‍රමාණය බැරි වෙලාවත් 0.005 ඉඳලා අඩු වුණොත් මේ අපේ මුදල ෂය වෙලා. අපි බලමු මේක වෙන්නේ කොහොමද කියලා. එහෙනම් විනිමය අනුපාතයේ ෂය වීමක් සිද්ධ වෙන්නේ අනිවාර්යෙන් නම්‍ය ක්‍රමයක් යටතේ. ෂය කරන්න බෑ. ස්ථාවර යටතේ මේක අවප්‍රමාණය කිරීමක් කියලා කතා කරනවා. නම්‍ය විනිමය අනුපාත ක්‍රමයක් යටතේ දේශීය ආහාර මුදල් ලේඛකයේ වටිනාකම විදේශීය මුදලින් පහළ වැටීම තමයි අපි කියන්නේ විනිමය අනුපාතිකය ෂය වීම කියලා. 196ක්ව තියෙන මුදල් ලේඛකයේ අපි හිතුවොත් 210ක් අපිට ගෙවන්න උනා කියලා. අන්න ඒක තමයි ෂය වීම කියලා කියන්නේ. කොහොමද උනේ? මම කිව්වා ඩොලරයේ රුපියල් මිල ගැන කියද්දි ඩොලර් ඉල්ලුම තීරණය වෙන්නේ ඇයි? ආනයන මත. අපි බැරි වෙලාවත් ආනයන වැඩි කරමු. දැන් මේ දිනවල ලංකාවේ තියෙන ප්‍රශ්නය ඔකනේ ආනයන සීමා කරන්නේ ඒකයි. ආනයන වැඩි කරමු. ආනයනික ඉල්ලුම් වක්‍රය ආනයන නිසා ඉල්ලුම් වක්‍රය දකුණට විතැන් කරනවා. විතැන් කරපු ගමන් මොකද වෙන්නේ? මේ බලන්න. ඩොලරය 196 නම් 210ට වැඩි වෙනවා. මොකද උනේ? ඉල්ලුම වැඩි වුණා. ඉල්ලුම කරේ මොනව මතද? ආනයන මත. එහෙනම් ආනයන වැඩි වුණා, ඉල්ලුම් වක්‍රය දකුණට විතැන් වුණා, ඩොලරයට 210ක් ගෙවන්න වුණා. ආනයන විතරක් නෙවෙයි. අපි පිටරට වල සංචාරයට යනවා නම් සල්ලි අරන් ගියොත්, විදේශ ආයෝජනයේට රටකින් එළියට ගෙනිච්චොත්, රට ඇතුලේ පොඩි අඩු වෙනකොට ඉබේට මේ දේ වෙනවා. මෙන්න මේ කාරණා නිසා ඩොලරයට රුපියල් ගෙවන්න ඕන ගාන වැඩි වෙනවා. එහෙනම් 196 වෙනුවට 210ක් ගෙවන්න වීම තමයි අපි ෂය වීමක් කියලා කියන්නේ. ඉතින් මේක වක්‍ර කියවීමටත් එමු. එහෙනම් මේ ඩොලර් ඉල්ලුම ආනයන නිසායි මේක උනේ. ආනයන නිසා මේ සිද්ධ වෙච්ච කාරණය මම වක්‍ර කියවීම යටතේ ඔයගොල්ලන්ට පැහැදිලි කරන්නම්. හරි. බලන්න බෝඩ් එක දිහා. අපේ දැන් මෙහෙම තියෙන ලේඛනය අපි දැන් කතා කරේ ඊට උදාහරණයට අනුව ආනයන වැඩි වුණා, ඩොලර් ඉල්ලුම වැඩි වුණා. ඔන්න දැන් අපි 210ක් ගෙවනවා. හරි. මොනවද වැඩි වුණේ? ආනයන. මේ ප්‍රස්තාරයේ ආනයන තියෙන කොතනද? ආනයන තියෙන්නේ සැපයුමේ. එහෙනම් සැපයුම් වක්‍රය දකුණට විතැන් කරලා දාන්න. S1. අන්න එහෙනම් දැන් අපිට ඩොලර් හම්බෙන්නේ 0.004යි. ඉස්සෙල්ලා අපිට ඩොලර් 0.005ක් හම්බුණා. ඇයි? එක බෙදීම 196. දැන් එක බෙදීම 210 අපිට හම්බෙන්නේ 0.004. එහෙනම් එකක් විදේශීය මුදලක් ගන්න ඕන මුදල දේශීය මුදල් ඒක ප්‍රමාණය 196 නම් 210ට වැඩි වුණා. එන්න ෂය වීම වක්‍ර කියවීමට ආවොත් 0.005ක් හම්බෙච්ච අපිට දැන් හම්බෙන්නේ 0.004යි. මේකට අපි කියනවා ෂය වීම කියලා. ඔව්. මේ ෂය වීමක් නිසා සිද්ධ වෙන ප්‍රතිවිපාක මොනවද? දැන් අපි වැඩිපුර ඩොලර් එකක් වෙනුවෙන් ගෙවන්න ඕන නම් අපේ ආනයන වල මිල ගණන් වැඩි වෙනවා.
ඉස්සරට වඩා ආනයන වියදම් වැඩි වෙනවා දැන්. ඊළඟට දේශීය ඉල්ලුම ආනයන මතම රඳා පවතිලා තියෙනවා. දැන් අපේ නම් 80%ක්ම ආනයන මත තියෙනවා. ඒතකොට පිටරටින් ගෙන්නන භාණ්ඩ වල මිල වැඩි කියන්නේ අපේ රටේ උද්දමනය වැඩි වෙනවා. ණය වාරික ගෙවන්න ඕන කරන මුදල් ප්‍රමාණය එන්න එන්න වැඩි වෙනවා. ඉස්සරලා 196ක් දීලා ඩොලර් එකක් ගත්තා නම් දැන් අපි 210ක් ගෙවද්දී ණය බර වැඩි වෙනවා අපිට ණය ගෙවන්න ඕන කරලා. ඊළඟට අපනයන භාණ්ඩ සඳහා ඉහළ ඉල්ලුමක් ඇති වෙනවලු විදේශීය වෙළඳපොලේ. ඒක නම් වෙන්න පුළුවන් පුතේ. ඉස්සර අපිට ඩොලර් 0.05ක් ගෙවලා ගත්ත භාණ්ඩය දැන් ඒගොල්ලෝ 0.04ක් දීලා ගන්නවා කියන්නේ අපේ භාණ්ඩ ඒගොල්ලන්ගේ රටේ ලාභයි. ඒ නිසා අපේ අපනයන ඉපයුම් වැඩි වෙන්න පුළුවන්. සංචාරක ඉපයීම් වැඩි වෙන්න පුළුවන්. ඒගොල්ලන් අපේ රටේ කැමැත්තෙන් එනවා දැන්. ඇයි රුපියලට දෙන්න ඕන ඩොලර් ගාණ අඩුයි දැන්. සේවා නියුක්තිකින්ගේ ප්‍රේෂණ ඉහළ යනවා. ආනයන මිල ඉහළ යන නිසා ආනයන අධෛර්යමත් වෙනවා. ආනයන වැඩි ගාණක් දීලා ගන්න කැමති නැහැ. එහෙනම් මේ ආනයන වැඩි වෙච්ච ආර්ථිකයක මේ ශ්‍රේය වීම නිසා ආනයන අඩු වෙනවා නම් අපනයන වැඩි වෙනවා නම් අපේ ගෙවුම් ශේෂය යහපත් වෙලා තියෙනවා. ඉතින් ශ්‍රේය වීම වළක්ව ගන්න ආකාරය කොහොමද කියලා අපි කතා කරොත් ශ්‍රේය වීම රටක විනිමය අනුපාතිකයේ ශ්‍රේය වීම වළක්වා ගන්න නම් අපනයන වල තරඟකාරීත්වය වැඩි කරන්න ඕන. වැඩියෙන් අපි අපනයන පිටරටවල වලට කරන්න ඕන. ආනයනය සඳහා කරන වියදම් අඩු කරන්න ඕන. පුළුවන් තරම් ආනයන ආදේශන කර්මාන්තවලට අපි නැඹුරු වෙන්න ඕන. රටේ අභ්‍යන්තර සමතුලිතතාවය කියන්නේ උද්දමනය පාලනය කරලා දෙන්න ඕන. අඩු පිරිවැයකින් අපි භාණ්ඩ හදලා පිටරට යවන්න. හරි. අපි යමු වුණොත් 2015 A level ප්‍රශ්නෙට මෙන්න මෙහෙම ප්‍රශ්නයක් අහනවා. නම් මේ විනිමය අනුපාත ක්‍රමයක් යටතේ පහත් සඳහන් දේශීය සාධක විනිමය අනුපාතයේ කෙරේ බලපාන්නේ කවර ආකාරයෙන්දයි පැහැදිලි කරන්න. මූර්ත දල දේශීය නිෂ්පාදිතයේ ඉහළ යෑම. උද්දමන අනුපාතයේ පහළ වැටීම. රට ඇතුලේ රටේ සමස්ත ආදායම මිනිස්සුන්ගේ වැඩි වුණොත් මොකද වෙන්නේ? රටේ මූර්ත ආදායම වැඩි වුණොත් දේශීය ඉල්ලුමට මොකද වෙන්නේ? විදේශ මුදල් වැඩියෙන් ඉල්ලනවා අපි කතා කරමු මේ කාරණය විනිමය අනුපාතිකයේ තීරණය වීම හරහාම. හරි. මේ බලන්න විනිමය අනුපාතිකයේ තීරණය ජාත්‍යන්තර වෙළඳපොලේ අපෙන් අහන්නේ මූර්ත දල දේශීය නිෂ්පාදිතය වැඩි වුණොත් රටේ මොනවා වේද මේ විනිමය අනුපාතිකයට කියලා. අපි උපකල්පනය කරමු. රටේ මිනිස්සුන්ගේ ආදායම වැඩි වෙනවා. ආදායම වැඩි වුණොත් වැඩියෙන් විදේශීය භාණ්ඩ ඉල්ලුම් කරනවා. විදේශීය භාණ්ඩ වැඩියෙන් ඉල්ලුම් කරොත් අපේ ආනයන වැඩි වෙනවා. ආනයන වැඩි වුණොත් මොකද උනේ? විනිමය අනුපාතිකයේ ෂෙයා වෙනවා. ඇයි? වැඩි දේශීය මුදල් ප්‍රමාණයක් අපි ගෙවන්න ඕන විදේශ මුදල් මිලදී ගන්න. මතක ඇති අපි දැන් සුළු මොහොතකට කලින් ආනයන වැඩි වුණාම මොකද උනේ? ආනයන වැඩි වෙලා නේද අපි ඩොලරයට 190 ඉඳන් 210ට ගෙවන්න උනේ. එහෙනම් රටේ නිෂ්පාදනයේ ආදායම රටේ වැඩි වුණොත් විනිමය අනුපාතිකයේ ෂෙයා වෙනවා. අහන ප්‍රශ්න අපිට උත්තර ලියන්න පුළුවන් වෙනවා. හරි. ඊළඟට බලන්න මේ කාරණය මම පැහැදිලි කරනවා. පවතින විනිමය අනුපාතිකය යටතේ අපි ආනයන වැඩි කරොත් ආනයනික ඉල්ලුම් වක්‍රය දකුණට විතන් වෙනවා. එතකොට අපි රුපියල් 196ට 210ක් ගෙවන්න වෙනවා. එහෙනම් විදේශ මුදල් ලේඛන මිලට ගැනීම ගෙවිය යුතු දේශීය මුදල් ලේඛ ප්‍රමාණය ඉහළ ගිහිල්ලා තියෙනවා කියන කාරණය. දැන් ඔයගොල්ලන්ට පැහැදිලි වෙනවා. රටේ මූර්ත ආදායම වැඩි වුණොත් අපේ මුදල ෂෙයා වෙනවා. දෙවෙනි කාරණේ විදියට අහන්නේ උද්දමන අනුපාතයේ පහළ වැටීමක් කොහොමද බලපාන්නේ කියන කාරණේ. උද්දමනය කියන්නේ රටේ භාණ්ඩ හා සේවා නිෂ්පාදනය යන වියදම. උද්දමන අනුපාතය පහළ වැටුණොත් භාණ්ඩ හා නිෂ්පාදනය කරන්න යන පිරිවැය අඩු වෙනවා. අඩු වියදමකින් හදනවා කියන්නේ අපිට හොඳ තරගකාරීත්වයක් ලෝකෙ දෙන්න පුළුවන්. ඒතකොට අපනයන වලට හොඳ විදේශී ඉල්ලුමක් එනවා. ඒතකොට දේශීය මුදල් ලේඛකයේ තියෙන ඉල්ලුම ඉහළ යාම නිසා දේශීය මුදල් ලේඛකයේ වටිනාකම වැඩි වෙනවා. අර ෂෙයා වීමට ප්‍රතිවිරුද්ධ දෙයක් සිද්ධ වෙන්නේ විනිමය අනුපාතිකයගේ වැඩි වෙනවා. එහෙනම් විනිමය අනුපාතිකයේ සම්බන්ධ ප්‍රශ්න පසුගිය වසර 20 ගත්තොත් අති විශාල ප්‍රශ්න ප්‍රමාණයක් තියෙනවා විනිමය අනුපාතිකය සම්බන්ධ කරගෙන. ඒ අතරත් වැඩිම ප්‍රශ්න ප්‍රමාණයක් තියෙන විනිමය අනුපාතිකය ෂෙයා වීම හා සම්බන්ධ ප්‍රශ්න.
ඒ නිසා දරුවනේ මේ විනිමය අනුපාතිකය කියන පාඩම හොඳින් අධ්‍යයනය කරන්න ඕන. එතකොට මේ සීරීස් එක පුරාවටම අපි කතා කරා විදේශ වෙළඳාම, ඊට සම්බන්ධ න්‍යායන්, ශ්‍රී ලංකාවේ වෙළඳාම, ආරක්ෂණය, ගෙවුම් ශේෂ ලේඛනය, විනිමය අනුපාතිකය මේ දේවල් ටික අපිට කළමනාකරණය කරගත්තොත් හොඳින් උත්තර ලියන්න පුළුවන්. ඊට අමතරව ඔයගොල්ලන්ගේ වැඩි අවබෝධයට ඔයගොල්ලෝ මේ සඵල විනිමය අනුපාතිකය, මූර්ත සඵල විනිමය අනුපාතිකය වැනි වචනවල තේරුමත් අවබෝධ කර ගැනීම වැදගත් වෙනවා. මම හිතන්නේ අද දවසේ මම මේ වීඩියෝවේදී මෙතනින් මේ කොටස අවසන් කරනවා. ඉතින් මේ එකතු කරගත්ත දැනුම භාවිතා කරලා හොඳ පිළිතුරක් ලිවීමේ ක්‍රමය කොහොමද කරන්න කියන කාරණේ තමයි අපි අවබෝධ කරගන්න ඕනේ. එහෙමනම් හැම කෙනෙකුටම සුබ දවසක් ප්‍රාර්ථනා කරමු.